साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ ප්‍රාන්සයේ පදිංචි පින්වත් අනිල් සුසන්ත විජේරත්න මහතා කෞශල්‍යා රුලච් මහත්මිය දරුවන් වන නේෆෙලි ආකර්ෂා දියණිය සහ ටීරල් අකිස් පුතණුවන් විසින් ඉතින් මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණ තියෙන්නේ දඹදිව බුද්ධගයාවේ ධර්ම දූත සේවාවේ නිරිතව සිටියේදී අපවත් වී වදාළ අතිපූජනීය හොරපතානි කුසල්චිත්ත ස්වාමීන් වහන්සේගේ 6 වන ගුණ සැමරූම නිමිත්තින් උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ඒ සඳහා තමයි අද මේ ධර්ම දේශනාව තියෙන්නේ. ඉතින් පින්වත්නි මාත් ඉන්දියන් ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී ලංකන් කෙනෙක් නෙමෙයි. මාත් මේ පැවිදි වුණේ අපගේ ගුරු ස්වාමීන් වහන්සේ කුසල්චිත්ත ස්වාමීන් වහන්සේ මුල් කාලේ. ඒ ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා තමයි මම මේ තෙරුවන් සරණ ගැන පැහැදුනේ. ඒ වගේම පැවිදි වුණේ. ඉතින් මම ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් මම කැමති ඒ කුසල්චිත්ත ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් කියන්න. මොකද ඒ ස්වාමීන් වහන්සේ ධර්ම සේවාව කොහොමද කරලා තියෙන්නේ කියලා ඔයාලා දන්නේ නැතුව ඇති මං හිතන්නේ. අපි ඉන්දියාවේ හිටියේ ඒ කාලේ. එතකොට පැවිදි වෙලත් නැහැ. එතකොට තමයි මේ ස්වාමීන් වහන්සේ ධර්ම සේවාව කරේ. ඒ හින්දා මං පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්නම්. පින්වත්නි, ඒ ස්වාමීන් වහන්සේ ලොකු සානසික ශිෂ්‍ය රත්නයක්. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා ඉන්දියාවට වැඩියා. ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේ හින්දි දැනගෙන හිටියේ නැහැ. පොඩ්ඩයි පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ හිමින් හින්දි ඉගෙන ගත්තා. හින්දි ඉගෙන ගත්තට සම්පූර්ණ හින්දි බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මුල් කාලේ බුද්ධගයා වැසපුවක් තිබ්බා. එහෙදි දහම් පාසලක් පටන් ගත්තා. ඒ දහම් පාසල පටන් ගත්ත කාලේ කීප දෙනා ආවේ 3 දෙනයි 4 දෙනයි. පස්සේ හිමින් වැඩි වුණා. එතකොට මාත් ඒ දහම් පාසලෙදි තමයි බණ අහන්න ආවේ. මගේ යාළුවෙක් කිව්වා යම් තැනක් තියෙනවා. එහි ලස්සන බණපදයක් කියලා දෙනවා. යම් කියලා අපි අහන්න. මට තාසාවක් ආවා. එතකොට ආයෙනම් යම්කෝ කියලා මාත් දහම් පාසලට ආවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බණ කියලා දෙනවා ලස්සනට. හින්දි බෑ. අර හින්දි 100% බෑ. ඒත් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පුළුවන් විදියට දහම් කාරණාව මතු කරලා දෙනවා. ඉතින් මට ගොඩාක් ආසාවක් ආවා. එතකොට ඒ කාලේ මට මතකයි 50 දෙනෙක් විතර තමයි දහම් පාසලට ළමයි ආවේ බණ අහන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? බණත් කියලා දෙනවා, භාවනාවත් කියලා දෙනවා. ඊට පස්සේ ළමයින්ට කොපි, ඊට පස්සේ පෙන්සිල්, ඊට පස්සේ ඇඳුම්, ඒ වගේ දේක් දෙනවා. දහම් පාසලට වෙනම ඇඳුමක් තිබ්බා. අර ඉන්දියාවේ කියන්නේ ඒකට කුර්තා පයිජාමා කියලා. අර සුදු ඇඳුමක් තියෙන්නේ. එහේ අර විශේෂ ඇඳුමක්. ඉතින් ඒ සායනන්සේ ඒක තෝරගත්තා දහම් පාසල ඩ්‍රෙස් හැටියට. ඉතින් ඒ සායනන්සේ ඒක දෙනවා. ඊට පස්සේ මට මතකයි තව ඒ සායනන්සේ සයිකල් ලන් දුන්නා. අර ගොඩාක් දුරින් බණ අහන්න එනවනේ.
ඒගොල්ලෝ පහින් ඉන්නේ. සමහර අය පය ගානක් එනවා බඩගින්නේ. එතකොට කුසල්ජී සානන්ස අනුකම්පාව කරලා අර දිගටම බණහන්න ආවේ. එයාලාට සයිකලක් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් බඩගින්නින් එන්නේ. එහේ අර උදේ පාන්දරේ එන්න ඕන. ඒකට ගෙදර කෑමක් එහෙම කාලා ඉන්නේ නැහැ. එතකොට අසපුවේදී ඒ සානන්සර උදේට අර ටී එකක් ඊට පස්සේ බිස්කට් දෙකක් දෙනවා. ඉතින් අපිත් ඒක කාලා එතකොට ළමයි අපි. කාලා ඊට පස්සේ බණත් අහනවා. ඊට පස්සේ ඒ සානන්ස එහෙම අර දෙනවා. ඒක සමහර ළමයින්ට ආසාවක් ආවා. මාත් එනං සයිකල් ගන්න ඕන එකක් කියලා. ඒගොල්ලන්ට ආසාවක් එනවා. ඒගොල්ලොත් එනවා මොකක් ආසාවෙන්ද? සයිකල් ගන්න ආසාවෙන්. නමුත් ඒ සානන්ස සයිකල් දෙන්නේ කාටද? දිගටම දහම් පාසලේදී આવොත් තමයි. එතකොට ඒගොල්ලෝ දිගටම දහම් පාසලේදී එනවා. මොකක් ආසාවෙන්ද? සයිකල් බලාපොරොත්තු වෙමින්. නමුත් පස්සේ දිගටම එනකොට මොකක්ද වෙන්නේ? ධර්මය ඇහෙනවානේ. ධර්මය ඇහෙද්දී ඒගොල්ලෝ වෙනස් වෙනවා. තේරුවන් සරණට යනවා. පස්සේදී යාලට සයිකල් ලැබෙනවා. නමුත් එයාලට දිගටම එහෙම ධර්මය අහන නිතරම ආවා. ඒ විදිහට තමයි ඒ සානන්ස පටන් ගත්තේ. සමහර කාලවල සංහිති තනියම වෙන කවුරුත් නැහැනේ. වෙන කවුරුත් නැහැ. දැන් මෙහි නම් දායක සභාව තියෙනවා. අර සවුන්ඩ් බලන්න වෙනම කට්ටිය ඉන්නවා. ඒ වගේම අර ඔක්කොම අර මැනේජ්මන්ට් කරන වෙනම ඉන්නවනේ. එහෙම කවුරුත් නැහැ. ඒ සානන්ස තනියම තමයි ඔක්කොම බලාගත්තේ. බණත් කියන්න ඕන, දානත් හදන්න ඕන. ඒ ඔක්කොම කරලා තමයි අරගෙන ගියේ. ඊට පස්සේ හිමින් දහම් පාසලේදී ළමයි වැඩි වුණා. 1000ක් වුණා. 1500 වුණා. 2000ක් වුණා. ගොඩාක් ළමයි ආව බණ අහන්න ආසාවෙන්. එහෙම හිමින් වැඩි වුණාට පස්සේ ඒ සානන්සේ ප්‍රධානව ධර්ම දෙන්න ආසාව කොච්චර තිබ්බද කියන්නේ. හැමදාම බණ කියනවා. අපි මට මතකයි මම එතකොට අසපුවේදී තමයි නතර වෙලා හිටියේ. එහෙදිත් ඒ සානන්සේ අපිට නිතරම බණ කියලා දුන්නා. හැම දවසම බණ කියලා දුන්නා. ඊට පස්සේ එහෙම ළමයි වැඩි වුණාට පස්සේ ඒ සානන්සේ ගම් වලටත් බණ කියන්න ගියා. කොහොමද දන්නවද? අර එකක ළමයි කියනවා ස්වාමීන් වහන්සේ අපේ ගමටත් වඩින්නකෝ. එහෙදිත් මිනිස්සු ආසයි බණ අහන්න. මේ වගේ බණක් ඒගොල්ලන්ටත් ඇහුනොත් ඒගොල්ලන්ටත් යහපතක් වෙයිනේ කියලා එහෙම ආරාධනා කරනවා. ඒතකොට කොහොමද මේ කාලේ අර කොච්චර ගියද කියන්නේ සඳුදාට යනවා ඒ වෙන ගමකට. අම්මාගේ ගම තිබේ මුචලින්ද ගම. එහෙට වඩිනවා සඳුදාට. අංගහරුවාදට වඩිනවා බෑකරෝර් ගමට. බෑකරෝර් ගම කියන අර සේනානි ගම තියෙන්නේ. ඊට පස්සේ බදාදට වඩිනවා අම්මා කියලා තව ගමක් තිබ්බා. ඊට පස්සේ රාස්පතින්දට වඩිනවා පචහට්ටි කියලා ගමක්. එහෙම අර වෙන දවස් දාගත්තා. ඊට පස්සේ හෙට වඩිනවා. වැඩලා මිනිස්සු සමානව එකපාරටම ඉන්නේ නැහනේ. ඒකට කරන්නේ මොකක්ද දන්නවද? අර ප්‍රොජෙක්ටර් එකක් තියාගෙන හිටියා. ඒ ප්‍රොජෙක්ටරේ දාගන්නවා. ඒ දැම්මට පස්සේ අර මිනිස්සු වාසනේ අර මොකක් හරි ලොකු ටීවී එකක් පෙන්නයි කියලා එහෙම ආසාවෙන් සෑහෙන එනවා. අර කට්ටිය අතර කතාවක් යනවා. මෙහෙම තියනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එනවා. ඒගොල්ලෝ එන්නේ බලා ගන්න මොන හරි ආසාවෙන්. ඉස්සලා මේ සානන්සේ බණ කියනවා. ගුණ ධර්ම ගැන, සසර ගැන, පින්පව් ගැන. අන්තිමට ඊට පස්සේ වීඩියෝ එකක් පෙන්නනවා ගුණ ධර්ම වැඩෙන එක. ඒතකොට මිනිස්සුත් ගොඩාක් අය පැහැදුනා එහෙම. එහෙම යන අතරදිත් සමහර ගම් වලට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ දන්නවද? බයිනෝ. කොහොමද බයින්නේ? ඕන්න ආව අපේ ආගම මාරු කරන්න කියලා. එහෙම ඇවිල්ලා සමහර අය බයින්න පටන් ගත්තා. නමුත් ඒ සානන්සේ ඉවසගෙන හිටියා. ඉවසගෙන මෛත්‍රියෙන් තමයි දිනාගත්තේ. මෛත්‍රියෙන් සියලු දිනාගේ අර හිත දිනාගත්තා. එහෙම යනකොට සමහර දවස්වල අසනීප අපි හිතමු දැන් ඔන්න අද යන්න ඕන බෑකරෝර් ගමට කියලා අසනීප උණ ගැනිලා. නමුත් දැන් යන්නත් ඕන. ඒ සංසාර කොච්චර අමාරුද කියන්නේ පැනඩෝල් දෙකක් බීලා එහෙම වඩිනවා. තමන්ගේ කය ගැනවත් බැලුවේ නැහැ හරියට ධර්මෙ දෙන්න අපි වෙනුවෙන්. සමහර දවස්වල අමාරු යැඟට ඒත් එසානන්සේ අර මිනිස්සුන් ගැන අනුකම්පාවෙන් ධර්මෙ දෙන්න ඕන කියලා එහෙමත් වැඩියා. ඒ වගේ සෑහෙන අමාරුවෙන් තමන්ගේ කය ගැනවත් නොබලා ධර්මය කියලා දුන්නා. හිතන්නකෝ වෙන රටක වෙන ආගම මැද්දේ
කවුරුත් අඳුරන්නේ නැහැ. ඥාති හිත් මිත්‍රාදී නැහැ. යහළුවෝ නැහැ. ඒ ඔක්කොම හින්දුනේ. අපේ ගම ඔක්කොම හින්දු. අපි ඔක්කොම කලින් හින්දු. ඒකට හින්දු අය කොහොමද උදව් කරන්නේ නේ? අර ළමයි ටික තමයි ඔක්කොම අර උදව් ටික කරන්නේ. අපි අර ළමයි කීප දෙනෙක් එකතු වෙලා හිටියා. ඒකට හරියට කවුරුත් අඳුරන්නේත් නැහැ. හින්දු ගමක ගිහිලා බණ කියනවා කියන්නේ කොච්චර අමාරුද? සෑහෙන අමාරුයි. සෑහෙන විරෝධයක් වෙනවා. ඒ තිසින් ඒ සායනංශ ඉවසගෙන මේ බුදු කෙනෙකුගේ ධර්මයේ උතුම් එකක් කියලා ඉන්දියාවට දෙන්න ඕන කියලා එහෙම අදහසින් දුන්නා. සෑහෙන අර කරුණාවෙන් තමයි දුන්නේ. එහෙම යනකොට මට මතක එක සැරේ මොකද වුනේ? කංජාහපුර කියලා තැනක් තිබ්බා. එහෙදිත් බණ කිව්වා ඒ සායනංශේ. බණ කිව්වට පස්සේ සමහර අය ඉතින් පැහැදිලා තේරුවන් සරණට ගියා. එහෙම ගියාට පස්සේ අර වෙනම කතාවක් ගියා. මොකද්ද? ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මෙහෙම ආගම මාදුරු කරවනවා කියලා. ඊට පස්සේ පොලිස් කට්ටිය කතා කරා. එන්න කිව්වා ආයි ගමට. එතකොට එදත් මාවත් එක්කන් ගියා. එතකොට මං පැවිදි වෙලා අලුත්. මාවත් එක්කන් ගියා එහෙට. එහෙට ගියාට පස්සේ අර ඒ කට්ටිය දැන් ආවේ අරෙස්ට් කරන්න. පොලිස් කට්ටිය ඇවිල්ලා හිටියා අරෙස්ට් කරන්න. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ මොකද ඔබ වහන්සේ මේ ආගම මාරු කරන කියලා ඇත්තද? එතකොට කුසල්චි ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම එකක් නම් කරන්නේ මං නම් හිත මාරු කරනවා. යම් කෙනෙක් නිතර තරහා ගන්නවා නම් එයාට මං මෛත්‍රී නැමැති ඖෂධය දෙනවා. යම් කෙනෙක් සතුන්ට හිංසා කරනවා නම් මං එයාට කියලා දෙනවා අනුකම්පාව දක්වන්න. යම් කෙනෙක් හොරකම් කරනවා නම් එයාට මං කියලා දෙනවා හොරකම් කරන්න එපා දන් දෙන්න. යම් කෙනෙක් බොරු කියනවා නම් එයාට මං කියලා දෙනවා සත්‍ය කියන්න කියලා. ඒ වගේ මං නම් ගුණ ධර්ම ගැන කියලා දුන්නේ. ඊට පස්සේ මම මෙහෙම වීඩියෝ එකක් පෙන්නනවා කියලා අර පොලිස් අයට කිව්වා. ඊට පස්සේ පොලිස් අය බැලුවා හරි එහෙනම් බලමුකෝ මේ සායනස මොකද්ද පෙන්නන්නේ කියලා. ඊට පස්සේ යනවා දැන් අර පොලිස් අය ඔක්කොම හිටියා අර වීඩියෝ බලන්න. ඉස්සල්ලා මේ සායනස එදත් පිරිස ඇවිල්ලා හිටියා. මට හොඳට මතකයි. ඊට පස්සේ බණ කිව්වා. ලස්සනද බණ කිව්වා. ගුණ ධර්ම ගැන, අර හියුමැනිටි ගැන, මානවතා ගැන. ඊට පස්සේ අන්තිමට අර ගුණ ධර්ම ගැන ලස්සන වීඩියෝ පටියක් පෙන්නුවා. මොකක්ද උනේ පුදුම කියන්නේ ඒ පොලිස් අය ඇවිල්ලා හිටිය අරෙස්ට් කරන්න. කොච්චර පැහැදුනාද කියන්නේ. අන්තිම මල් මාලාවක් දැම්මා කුසල්චි සායනන්සට. මල් මාලාවක් දාලා හොඳට අර සුහදව කතා කරලා එහෙම ගියේ. ඒකට හිතන්නකෝ කුසල්චි සායනන්සට ඒ වගේ දීත් මූණ දුන්නා. දැන් සාමාන්‍ය කියන්නකෝ අරෙස්ට් කරන්න ආවා කියන්නේ. නමුත් ඒ දාත් ගිහිලා ධර්මයෙන්මයි දිනාගත්තා. කොච්චර විසීමක් ඕනද? කොච්චර කරුණාවක් ඕනද? කොච්චර මෛත්‍රියක් ඕනද? ඒ වගේ ඉතින් සෑහෙන ගම් වලට ගිහිලා ලෙඩත් වෙන සමහර වෙලාවල් වලට ඒත් ඉතින් කියන්නේ අමාරුයි කියලා කියන්නේ. ඒත් ඒගොල්ලෝ ආරාධනා කරොත් වඩිනවා. ඒ සානසේ දිල්ලියටත් වඩිනවා බණ කියන්න. බැංගලෝරටත් වඩිනවා බණ කියන්න. ඒ වගේ සෑහෙන මහන්සියෙන් බණ කිව්වා. ගොඩාක් මහන්සියෙන් කිව්වා. නමුත් ඒක සාර්ථක වුණා. සෑහෙන මිනිස්සු පැහැදුනා. බුදු දහම කියන්නේ මේ වගේ එකක් කියලා ගොඩාක් පැහැදුනා. නමුත් මෙච්චර කැපකිරීම කරා. නමුත් ඒ ශානසර ගොඩාක් කල් ඉන්න ලැබුණේ ස්වාමීන් වහන්සේට. මෙහෙම බණ කියාගෙන යනකොට අර දඹදිව බුදුරජාණන්සේගේ ධර්මේ නැහැනේ තිබුණේ නැහැනේ. ඒ දඹදිව පුංචි ආලෝකයක් මතුවෙන්න පටන් ගත්තා. බුද්ධ ධර්මේ නැමැති ආලෝකයේ රශ්මිය. නමුත් කුමක්ද අවාසනාවකට ඉන්දියාවේ අභාග්‍යයක් මං හිතන්නේ ඒ සායනස ලෙඩ වුණා. ලෙඩ වෙලා හදිසියෙන් අර බරපතල ලෙඩක් හැදුනා. ගොඩාක් ලොකු අමාරුවක් ආව. අන්තිම කාලේ ICU එකේ තමයි හිටියේ. දැන් හිතන්න කොච්චර පින් කරලා ගොඩාක් දන් දුන්නා එහෙ. ගොඩාක් බුදු ගුණ කිව්වා. ගොඩාක් ධර්මයේ කිව්වා. ගොඩාක් භාවනාව කරා. මිනිසුන්ට ගොඩාක් භාවනාව ගැනත් කියලා දුන්නා. දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දුන්නා. එහෙම කරලත් ඒ ශානස අන්තිම කාලේ සෑහෙන ලෙඩ වුණා. දැන් සමහරවිට හිතන්න කොච්චර හොඳ කෙනෙක්ද කියලා. වයස 32යි අපවත් වෙද්දී. එච්චර නිරෝගී කයක් තියෙද්දිත් ඒ ශානස ලෙඩ වෙලා අපවත් වුණා. ඊට පස්සේ ඉන්දියාවේ අර තිබිච්ච ආලෝකේ අතුරුදහන් වුණා. නැත්නම් ඒ ශානස මං හිතන්නේ තාම හිටියා නම් ඉන්දියාවේ දැන් සෑහෙන
මිනිස්සුන්ට අර තෙරුවන් සරණ යන්න අවස්ථාවක් තිබුණා. නමුත් ඒ ස්වාමීන් අපවත් වුණාට පස්සේ අර යාලෝකේ නැති වුණා. ඉතින් එහි මිනිස්සු හඬා වැටුණා. පුදුම විදියට හඬා වැටුනේ. මාත් එතකොට ඒ දවස්වල හිටියා. මාත් ඉතින් හිතුවේ මාත් ඇඬුවොත් මේක හරි නෑ. ඒ අපිට කුසල් ජීසානස් කියලා දුන්නා. බුදුරජාණන්සේගේ ධර්මයේ මොකද්ද? මේ ප්‍රිය දේවල් වලින් වෙන් වෙනවා කියලා. සත්වයෝ අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. ඉතින් මාත් හිතුවා මාත් ඇඬුවොත් මේක ගුරු පූජාවක් හැටියට වෙන්නේ නෑ. මාත් ඇඬුවොත් මේක හරි නෑ කියලා මම ඒක සිහි කරගෙන ඇඬුවේ නෑ. නමුත් ගොඩාක් දුකක් ආවා ඒ කාලේ. ඉතින් එහෙම තමයි ඒ සානසර ගොඩාක් ධර්ම ප්‍රචාරය යෙදුනේ. දැන් පොඩ්ඩක් හිතන්නකෝ. අපි කලින් හින්දු කෙනෙක් ධර්මයට ගන්නවා කියන්නේ ලේසි එකක්ද? නෑ. සෑහෙන අමාරුයි. හින්දු ආගමේ බැහැලා ඉන්නේ. එක දේවරුන් ගැන පුදුම විදියට පැහැදිලා හිටියේ අපි. නමුත් ඇත්ත ධර්මය අහද්දී අපි කුමක්ද වාසනාවකට තෙරුවන් සරණට යන්න ආසාවක් ආවා. පැවිදි වෙන්න ආසාවක් ආවා. ඒ සානන්ස ඉන්නකොට තමයි මම පැවිදි වුණේ. නමුත් ඒ සානන්සේ ගොඩාක් දේවල් කියලා දුන්නා මට. තව අනිත් ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, ඉන්දියන් ස්වාමීන් වහන්සේලා. නමුත් ඒ සානන්සේ අපවත් වුණාට පස්සේ අපගේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපිට පිහිටක් වුණේ. ඊට පස්සේ ඉදිරියේ මාර්ගයට අපිට උපකාර කරේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අද පුණ්‍යානුමෝදනාව පිණිස තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. ඉතින් මම ඔයාලට කෙටියෙන් අර පොඩ්ඩයි මම කියලා දුන්නේ මේක විස්තර ඉන්දියාව ගැන කිව්වොත් නම් සමහර වෙලාවට ඔයගොල්ලෝ අඬයි. එච්චර සිද්ධි වෙලා තියෙනවා මං හිටියනේ. නමුත් පුදුම විදිහට කැපකිරීමක් කරලා ධර්මයේ දෙන්නමයි ආසාවක් තිබ්බේ. ඒ සායනස් ඉතින් සසරේ කොහි හිටියත් අනිවාර්යෙන් මේ සායනහන්සට නම් ධර්මය ලැබෙනවමයි. මොකද ඒ සායනසේ අර අනුකම්පාවින්මයි මිනිසුන්ට ධර්මය දුන්නා. ඉතින් ඒ සායනසගේ සිද්ධිය ඔහොම තමයි වුනේ. ඊට පස්සේ ඒ සායනන්සේ අපවත් වුණාට පස්සේ අපි ගොඩාක් අසරණ වුණා. නමුත් ලොකු සායනන්සේ ඉන්නේ හින්දා අපිට ආයෙ පිහිටක් ලැබුණා. උපකාරයක් ලැබුණා. ඊට පස්සේ අපිට ඉදිරියේදී ධර්ම මාර්ගයට අනුකම්පාවක් කරේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් පින්වත්නි බුදුරජාණන්සේ වදාලා ඇත්තක් කියලා සියලු සත්වයෝ මැරෙනවා. ඉතින් මාත් ඒක අත්විඳා. කුසල් ජීසානස අපවත් වුණාට පස්සේ ඒක ඔප්පු වුණා. මොකද්ද? බුදුරජාණන්සේගේ වචනේ සියලු සත්වයෝ මැරෙනවා කියලා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා කියලා, මැරෙනවා කියලා, ඇත්තක් කියලා. ඉතින් පින්වත්නි දැන් මම ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තුවක් වෙනවා. අද මම ලස්සන ධර්ම දේශනාවක් කරන්න යන්නේ. මේ ධර්ම දේශනාව හරියට අහලා හරියට මෙනෙහි කරොත් ඔයාගේ ගෙවල් වල හරි ඥාතියෙක් හරි ප්‍රිය කෙනෙක් හරි මැරුණොත් හරි අපවත් වුණොත් හරි ඔයාට දුක් වෙන්නේ නැතුව අර කන්දක් වගේ නොසැලී ඉන්න පුළුවන්. ඒ වගේම මම කියා දෙන දහම් කරුණ හරියට මෙනෙහි කරොත් සෝහං වීම පිණිස සියලු පරිසරය ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාව දියුණු වීම පිණිස ඔක්කොම දේවල් හැදෙනවා. ඒ වගේම යෝනිස මනසිකාරින් හරියට මෙනෙහි කරොත් සෝහං වීම පිණිස ධර්ම මාර්ගයේ හරියට යෑම පිණිස උපකාර වෙනවා. මේ ධර්ම දේශනාව හරියට මෙනෙහි කරොත්. ඉතින් පින්වත්නි මේක මම සූත්‍ර ඇසුරින් මම කියලා දෙන්නේ. එක සැරයක් රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. මුණ ගැහෙන්න ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහනවා පින්වත් මහරජ මේ දවල් කාලේ කොහේ ඉඳලා එන ගමන්ද? එතකොට ඒ රජතුමා කියනවා අපි ඉතින් රජවරුනේ අපිට සෑහෙන වැඩ තියෙනවා. සෑහෙන කටයුතු තියෙනවා. ඉතින් අපි ඒ ඔක්කොම අර රාජකාරියේ ඔක්කොම කරලා එන ගමන්. ඒ පොට මාන්නෙන් කිව්වේ වෙලාවේ රජතුමාට. පොඩ්ඩක් තියනවනේ රජවරුන්ට මාන්නේ. ඒක මාන්නෙන් කිව්වේ. එතකොට බුදුරජාණන්සේ සංවේගීට පත් කරන්න මෙහෙම දෙයක් වදාරා. පින්වත් මහරජ ඔබ මොකද්ද හිතන්නේ? ඔබ මොකද්ද හිතන්නේ? ඔයාගේ කවුරුහරි හිතවත් කෙනෙක් ඉන්නවා. එයාගේ වචනේ විශ්වාස කරන්න පුළුවන්. අර හිතවත් කෙනෙක් ඉන්නවා. එයා ඕන්න නැගෙනහිර දිශාවෙන් එනවා.
නැගෙනහිර දිසාවෙන් ඇවිල්ලා කියනවා පින්වත් මහරජ මං නැගෙනහිර දිසාවෙන් එන්නේ. මං දැක්කා ලොකු කන්දක්. අහසෝගේ විශාල කන්දක්. සියලු සත්වයෝ යට කරගෙන එනවා. යට කරගෙන එනවා. පින්වත් මහරජ දැන් ඔබට යමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත් මහරජ තව කෙනෙක් ඉන්නවා බටහිර දිසාවෙන්. තව කෙනෙක් ඉන්නවා උතුරු දිසාවෙන්. තව කෙනෙක් ඉන්නවා දකුණු දිසාවෙන්. පින්වත් මහරජ එහෙම කිව්වට පස්සේ පින්වත් මහරජ ඔබගේ පියවර මොකක්ද? ඔයා මොකක්ද කරන්නේ? දැන් හිතන්නකෝ අර හතර පැත්තෙන් කන්දක් ආවොත්. හිතන්නකෝ ලොකු සුනාමියක් ආවොත් මෙහෙම ලංකාවට. උඩින් උඩ අර යට කරගෙන ආවොත් කොහි පැනලා යන්නද? ඔක්කොම කඩාගෙන යනවා නේද? යන්න බෑ කොහෙවත්. ඒතකොට රජතුමා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔය වෙන්නේ භයානක දරුණු මිනිසුන් වෙනසන අවස්ථාවක් ඇති වුණොත් නම් මම මේ මනුෂ්‍ය ජීවිත ලැබිලා තියෙන දුර්ලභයෙන් මම එතකොට ධර්ම හැසිරීම හැර යහපත හැසිරීම හැර කුසල් කිරීම හැර පින් කිරීම හැර වෙන මොකක් කරන්නද? වෙන මොකක් කරන්නද? එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා පින්වත් මහරජ ඔබට දැනුම් දෙන්න සිද්ධ වෙනවා. පින්වත් මහරජ ඔබට මේ කාරණය පවසන්න සිද්ධ වෙනවා. ජරා මරණ දෙක ඔබව යට කරගෙන යනවා. ජරා මරණ ඔබ යට කරගෙන යද්දී ඔබ ගන්න පියවර මොකද්ද? එතකොට රජතුමා කියනවා ස්වාමිනී එතකොට පින් කිරීම හැර කුසල් කිරීම හැර යහපත කිරීම හැර වෙන මොකක් කරන්නද? පින් තමයි කරන්න වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට බලන්න පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකද්ද? හතර දිශාවෙන් කන්දක් එනවා. ඒ මොකද්ද? ජරා මරණ අපිව යට කරගෙන යනවා. දැන් බලන්න පින්වත්නි හැම මොහොතේ ජරා මරණ අපි ළඟට එනවා. අපි ළඟටම එනවා. අපිට බේරෙන්න බෑ. අපි මොහොතින් පයින් දවසින් වයසටපත් වෙනවා. ඒ වගේම මරණය අපි කරා එනවා. දැන් එතකොට අපිට මොකද්ද කරන්න ඕන? මේ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන දුර්ලභව. ඒකට ඒකේ අර උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. කොහොමද පින්වත්නි මම ඉස්සරහට කියන්නම්කෝ. පින්වත්නි දැන් හිතන්නකෝ කුසල්චි සානස තප්පවත් වුණා. ඒ සානසගේ අපවත් වෙද්දි වයස කීයද? 32යි. තරුණ කාලේ හොඳ උස මහත කෙනෙක්. නිරෝගී කයක් තියෙන කෙනෙක්. නමුත් පින්වත්නි එහෙම අපවත් වුණා. පින්වත්නි මේ අපේ ජීවිතේ තියෙන කොහොමද දන්නවද? ඉදිච්ච අඹ ගෙඩියක් වගේ. ඉදිච්ච අඹ ගෙඩිය කොයි වෙලාවෙ වැටේ කියලා අපි දන්නවද? නැහැ. උදේ වැටෙන්න පුළුවන්, හවස වැටෙන්න පුළුවන්, රැ වැටෙන්න පුළුවන්. පින්වත්නි අපේ ජීවිතය ඔහොම. ලස්සනට හිටියට, නිරෝගීව හිටියට කොයි වෙලාවෙ මරණයයි කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ ලෙඩ වෙයි කියලා දන්නේ නැහැ. ඒ වගේ වෙනවා අපිත් එක්ක. පින්වත්නි තව බුදුරජාණන්සේ දේශනා කරලා තිනවා මේ ජීවිතය කියන පිනි බිඳුවක් වගේ. අර උදේට තියෙන්නේ. නමුත් මොකද්ද වෙන්නේ? හිරි උදා වුණාට පස්සේ ඒක ටක් ගාලා වීලිලා යනවා. ඒ වගේ අපේ ජීවිතේ ටක් ගාලා නැති වෙනවා. වීදුරු භාජනයක් තියෙනවා. වීදුරු භාජනයක් කොයි වෙලාවෙ කැඩේ කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ කැඩේ කියලා දන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි අපේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයි කියලා අපි දන්නේ නැහැ. පින්වත්නි මේක කියද්දි මට සිද්ධියක් මතක් වුණා. අතීත කතාවක්, ජාතක කතාවේ තමයි මේක තිබ්බේ. රජ කෙනෙක් හිටියා. එයාගේ නම උදය භද්‍ර. ඊට පස්සේ එයාට බිසෝන් වහන්සේ නමක් හිටියා උදය භද්‍රා කියලා. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ 10000ක්. එතකොට පින්වත්නි මේ දෙන්නා මෙයා රජතුමා ගොඩාක් ධාර්මිකයි. නමුත් මෙයා බැඳාට පස්සේ මෙයා බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක්. උදය භද්‍රත් බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක්. මේ දෙන්නා බ්‍රහ්මචාරී. විවාහ වෙලත් බ්‍රහ්මචාරී. මේ දෙන්නා එකම යහනේ ඉන්නේ. නමුත් කවදාවත් ඒ දෙන්නා එකිනෙකා දෙස රාගසිතින් බැලුවේ නැහැ. හිතන්නකෝ. රාගසිතින් බැලුවේ නැහැ කොච්චර කාලයක් දන්නවද? අවුරුදු 700ක්. අවුරුදු 700ක් එක යහනේ ඉඳලා එක යහනේ සැතපීලා රාගසිතේ උපැද්දුවේ නැහැ. පුදුම එකක්. මේක නම් මේ කාලේ මිනිසුන්ට හිතා ගන්නවත් බෑ.
හිතා ගන්නවත් බෑ. නමුත් එහෙම සත්පුරුෂයෝ පින්වන්තයෝ එහෙම හිටියා. ඒ රජතුමා අවුරුදු 700ක් ඔහොම බඹසර රැක්කා. ධාර්මිකව ජීවිතය ගත කරා. ඒ දින කතිකාවක් කරගත්තා. මොකද්ද? අර බිසෝන් වහන්සේ උදයභද්‍ර එයා රජතුමාට කියනවා පින්වත් මහරජ ඔයා ඉතින් ධාර්මිකයිනේ. අපි දෙන්න අතරින් ඉස්සල්ලාම යම් කෙනෙක් මැරුණොත් එයා කුසල් කරනවනේ. අපි කුසල් කරනවනේ. එයා යම් තැනක උපදිනවද? එහෙ ගියාට පස්සේ ඇවිල්ලා කියන්න ඕන අනිත් එක්කනට මං අසවල් තැන උපන්නා කියලා. කියන්න ඕන. ඊට පස්සේ ඔහොම තමයි කතිකාවක් කරගෙන හිටියේ. එහෙම යනකොට අවුරුදු 700 ගියාට පස්සේ රජතුමා මැරුණා. මැරුණාට පස්සේ රජතුමා බඹසර රකින්න කෙනෙක්. ගොඩාක් පින් කරගත්තා. එයා ඉපදුනේ සක්දෙවිදු වෙලා. සක්දෙවිදු වෙලා ඉපදිලා දවස් 7ක් අර කම්සැප විඳ හිටියර. එයාට අර සිහි කරගන්න බැරි වුණා මං කොහින්ද ආවේ. සතියක් ගියට පස්සේ බැලුවා එයා. මං කොහින්ද ආවේ කියලා බැලුවා. එතකොට බැලුවා තමන්ගේ අර කලින් හිටපු තැන. එතකොට දවස් 7 කියන කීයද? තව 30 දවසයි කියන්නේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක්. එතකොට මනුස්ස ලෝකයේ අවුරුදු 700ක්. එහෙ සතියයි. එතකොට මනුස්ස ලෝකයේ අවුරුදු 700 ගෙවුනට පස්සේ ඒ දෙවියා ආවා, සක්දෙවිදු ආවා. කොහොමද ආවේ දන්නවද? එදා මේ බිසෝන් වහන්සේ තනියම ආය බැන්දෙන බිසෝන් වහන්සේ තනියම බඹසර රැකගෙන හිටියා. මාලිගාවේ උඩේ මහලේ අර යහන් ගබඩාවේ සැතපීලා හිටියා. නිකන් හාන්සි වෙලා හිටියේ. එතකොට මේ දෙවියා ආවා. රත්රන් කලයක් හරිගෙන රන් පිරිච්ච කලයක් හරිගෙන ආවා. ඇවිල්ලා අර දෙවියන් වහන්සේ ඉස්සරහ පහළ වුණා. ඊට පස්සේ කිනවා ඒ ලස්සන තැනෙත්තිය. ඔයා මේ රාත්‍රියේ මාත් එක්ක යන් කම්සැප විඳින්න. මම ඔයාට රන් පිරිච්ච රන් කලේ ඔයාට දෙනවා. එතකොට එයා කිව්වේ ඔයා කවුද? එතකොට එයා කිව්වා මං දෙවියෙක් කියලා. එතකොට මෙයා කියනවා මේ බිසෝන් වහන්සේ කියනවා මගේ සැමියා හැර උදය භද්‍ර හැර මං කිසි කෙනෙක් ගැන මං හිතලා නැහැ. හිතින්වත් මං කවදාවත් නරක විදියට මං දැකලත් නැහැ. ඇසින්වත් දැකලා නැහැ. ඒ හින්දා ඔයා යන්න. ආයෙනම් ඉන්න එපා. ආයෙනම් ඔය වගේ කතා කරන්න එපා. බලන්නකෝ කොච්චර එඩිතර බිසෝන් වහන්සේද. කොච්චර එඩිතර ඒ සසරේ පුරුද්ද ඒ සසරේ සිල් රැක්ක හොඳට බඹසර රැකලා තිනවා. බ්‍රහ්ම ලෝකින් ආවේ. ඒ හින්දා යට ඒ පුරුද්ද තිබ්බා. එතකොට එයා අතුරුදහන් වුණා අර දෙවියා. දෙවෙනි දවසේත් ඒ වෙලාවේ ආවා. දෙවෙනි දවසේ ආව කොහොමද දන්නවද? රිදී කලයක රන් පිරිච්ච රන් පුරවලා ගෙනාවේ. ඊට පස්සේ දෙවෙනි දවසේත් ඔහොම කිව්වා යන් මාත් එක්කේ කම්සැප විඳින්න මම ඔයාට මේ අර රන් පිරිච්ච රිදී කලේ දෙනවා. දෙවෙනි දවසේ බිසෝන් වහන්සේ හිතුවා මේක නම් හරියන්නේ මම අදත් කතා කරොත් ආයේ කියලා කතා කරන්නේ. එතකොට ඒ දෙවියා ආයෙ ගියා. තුන්වෙනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් ඇවිල්ලා තුන්වෙනි දවසේ කොහොමද ආවේ දන්නවද? තුන්වෙනි දවසේ ආවේ අර යකඩ කලයක අර රත්රන් පුරවගෙන ආවේ. ඊට පස්සේ ඇවිල්ලා තාය ඔහොම කිව්වා. ඔහොම කිව්වට පස්සේ අර බිසෝන් වහන්සේ කියනවා ඔයන මෝඩ දෙවියෙක් වගේ. අර කවුරු හරි පොළඹවා ගන්න ඕන නම් අර වටිනාකම වැඩි කරන්න බෑ. ඔයන්නේ තව අඩු කරන්නේ. පළවෙනි දවසේ ගෙනාවේ රත්තරන් කලේ, දෙවෙනි දවසේ රිදී, තුන්වෙනි දවසේ යකඩ. ඒතකොට දෙවියා කියනවා මං මෝඩ වෙලෙන්දෙක් නෙමෙයි. මං දක්ෂම වෙලෙන්දෙක්. මං දක්ෂම වෙලෙන්දෙක්. පෙරේදා ඔයාගේ යම් රූපයක් තිබ්බාද? අද ඒක දිරලා ගියා. අද ඔයා වයසට ගියා. පෙරේදා ඔබගේ යම් ආයුෂයක් තිබ්බාද? අද ඒ ආයුෂ නැහැ. අද ඒ ආයුෂ ගිවිලා. ඔයා තව මරණයට ලං වෙලා. මරණයට ලං වෙලා. ඒ හින්දා මං වටිනාකම අඩු කරේ. එහෙම අහනකොට අරයාට පුදුම හිතුණා බිසෝන් වහන්සේට. එයා ඇහුවා ඔයා නම් මේ ඇත්ත කියනවා. ඔයා ඇත්තට මේ කියන්නේ කවුද කියලා. ඊට පස්සේ ඔක්කොම විස්තර කිව්වා. ඊට පස්සේ එයාත් පින් කරලා සක්දෙවිදු ළඟට ගිහිලා ඉපදුනේ. ඒතකොට පින්වත්නි බලන්න මේ කාලෙත් මිනිස්සු අර කොහොමද දැනගෙන හිටියේ? දැනගෙන හිටියා. ඒ කාලේ අපි හැම මොහොතේ
ජරාවටපත් වෙනවා. හැම මොහොතේ මැරිලා යනවා. පින්වත්නි දැන් හිතන්නකෝ මේ කාලේ වයසට යන්න බේරෙන්න කොච්චර දේවල් කරනවද මේ කාලේ මිනිස්සු. අර හැම පැහැපතෝ තියාගන්න කොච්චර දේවල් කරනවද. එක එක විටමින්ස්, එක එක ෆේස් වොෂ්, එක එක බෙහෙත් වර්ග පාවිච්චි කරනවා මේ කාලේ. නමුත් කොච්චර පාවිච්චි කරත් වයසට යනවාමයි. මැරෙනවාමයි. මේක නම් බේරෙන්න බෑ. ඒ හින්දා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. කොහොමද න දීඝමායුං ලබතේ ධනේන නචාපි විත්තේන ජරං විහන්ති. රහතන් වහන්සේ නමක් දේශනා කරන්නේ කොහොමද දේශනාව කරන්නේ? න දීඝමායුං ලබතේ ධනේන. සල්ලි තිබ්බා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ. ඊට පස්සේ කොච්චර ධන සම්පත තිබ්බා කියලා එයාට නාකි නොවී ඉන්න බෑ. මේ කාලේ මිනිස්සුන්ට කොච්චර සල්ලි තියනවාද? ඒත් ඇත්තනේ ආයුෂ ලැබෙන්නේ නැහැ. කොච්චර ධන සම්පත තිබ්බත් එයාට නාකි නොවී ජරාවටපත් නොවී ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ජරාවටපත් වෙලා මැරෙනවා. දැන් හිතන්න පින්වත්නි මේ කාලේ කොරෝනා ආවා. දැන් කොරෝනා නිසා කී දෙනෙක් මැරෙනවද? ලස්සන වේවා, කැත කෙනෙක් වේවා, දුප්පත් කෙනෙක් වේවා, පෝසත් කෙනෙක් වේවා, මොනම ජාතිය කෙනෙක් වේවා, මොනම රටින් වේවා මේ කොරෝනා වැළඳ ගන්නවා. ඒ වගේම එයාට මරලා දානවා. පින්වත්නි දැන් බලන්න බුදුරජාණන් දේශනා කරන්නේ හතර දිශාවෙන් කන්දක් එනවා ජරා මරණ නැමැති. පින්වත්නි හිත බලන්න මොකද්ද මරණය නැමැති කන්ද අපි ඉස්සරහා තියෙන්නේ. අපි ඉස්සරහා තියෙන්නේ කොයි වෙලාවේ අපි ඒව යට කරගෙන යයි කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා අප්‍රමාදී වීම සුදුසුයි. අප්‍රමාදී වීමමයි සුදුසුයි. බුදුරජාණන්සේගෙන් දවසක් දෙවියෙක් අහනවා කේනස්සු පිහිතෝ ලෝකෝ කේනස්සු පරිවාරිතෝ. මේ ලෝකේ වැහිලා තියෙන්නේ මොකින්ද? මේ ලෝක සත්වයාගේ පිරිවර තියෙන්නේ මොකද්ද? බුදුරජාණන්සේ දේශනා කරා මච්චුනා පිහිතෝ ලෝකෝ ජරාය පරිවාරිතෝ. මේ ලෝක සත්වයා වැහිලා තියෙන්නේ මරණයෙන්. ඒ වගේම මේ ලෝක සත්වයාගේ පිරිවර තියෙන්නේ ජරාව, වයසටපත් වීම. කොච්චර ඇත්තද? මේ මිනිස්සුන්ට අපි සියලු දෙනාට මේ මරණය හැර, මේ ජරාව හැර, ජරාවටපත් වෙන හැර වෙන මොකක් හරි තියනවද? වෙන මොකවත්ම නැහැ. ඒක තමයි තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ ජරා මරණයෙන් බේරෙන්න පුළුවන්ද කාටවත්? වයසට නොවි වෙන්න ඉන්න පුළුවන්ද? මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? බැහැ. කාටවත් බෑ. පින්වත්නි බලන්නකෝ දුප්පත් කෙනෙක් වේවා එයා වයසට යනවා මැරෙනවා. පෝසත් කෙනෙක් වේවා එයාත් මැරෙනවා. අපේ කුසල්චි ස්වාමීන් වහන්සේ ඒ වගේම අපවත් වුණා. පින්වත්නි රජවරු වේවා සිටවරු වේවා ඒගොල්ලොත් මැරිලා යනවා. පින්වත්නි සක්විති රජවරු වේවා සක්විති රජවරු සප්ත රත්නයෙන් යුක්තව එයාලත් මැරිලා ගියා. පින්වත්නි 이르දිමත් ඍෂිවරු හිටියා අතීතේ. ඒ සියලු දෙනා අපවත් වුණා. පින්වත්නි විරාගී රහත් මුනිවරු හිටියා. අරහත් මුනිවරු ඒ රහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. සියලු සත්වයන් අත අග්‍ර බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවා. ධර්මයේ දේශනා කරලා කොච්චර ඊර්ධිය තියෙද්දී කොච්චර බලය තිබ්බා ඒ රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. කාටවත් බේරෙන්න බෑ. කාටවත් බේරෙන්න බෑ. ඒ හින්දා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා කොහොමද යථා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං ඒවං ජරාච මච්චෝච ආයුං පාචෙන්ති පානිනම්. පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා ගෝපල්ලෙක් කෙවිටින් හරකුන්ව දක්වගෙන යනවා ගොදුරු බිමට කියනවා. ඒ වගේ කියනවා බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝක සත්වයාව ජරා මරණ වලින් ආයුෂය අර ගෙවිලා දානවා. මේ ජරා මරණ දෙක මේ සත්වයාව ලුහු බඳිනවා. හැම වෙලෙම මරණය කරා දක්වගෙන යනවා මේ ලෝක සත්වයාව. නිසා පින්වත්නි බුදුරජාණන් වදාළේ කොච්චර ඇත්තද? ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී වීම සඳහා නිතර සිහි කරන්න කිව්වා. කරුණු පහක්. නිතර සිහි කරන්න වේවා. ගිහි කෙනෙක් වේවා, පැවිදි කෙනෙක් වේවා.
කවුරුත් වේවා සිහි කරන්න කිව්වක් මොකද්ද? මං අනිවාර්යෙන්ම මැරෙනවා කියලා. මං අනිවාර්යෙන්ම මැරෙනවා කියලා. මං අනිවාර්යෙන්ම ලෙඩ වෙනවා. මං අනිවාර්යෙන්ම ජරාවටපත් වෙනවා. මං අනිවාර්යෙන්ම ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. පස්වෙනි එකේ තියෙන කර්මය තමයි තමාගේ දායාදේ. කර්මය තමයි තමාගේ උත්පත්තිය. කර්මය තමයි තමාගේ ඥාතිය. හොඳ වේවා නරක වේවා යමක් කරොත් ඒක තමාටම වෙනවා කියලා. මේ කරුණු පහක් නිතර සිහි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනිවාර්යෙන්ම මැරෙනවා. අනිවාර්යෙන්ම ලෙඩ වෙනවා. අනිවාර්යෙන්ම ජරාවටපත් වෙනවා. පින්වත්නි මේක හිතුවේ නැත්තම් පින්වත්නි අසරණ වෙනවා. අසරණ වෙනවා. පින්වත්නි ඔයාලා ඔයාලට මතකද පටාචාරා? පටාචාරා මේක කලින් සිහි කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් සිහි කර නැති වෙච්ච හින්දා අවබෝධයක් නැති හින්දා කොච්චර ඇඬුවද? කොච්චර කඳුළු සැලුවද? මතකද පින්වත්නි කිසා ගෞතමිය තමන්ගේ දරුවා නැති වෙච්ච හින්දා කොච්චර කඳුළු සැලුවද? පින්වත්නි ඒක සිහි කරපු නැති හින්දානේ ඕක වුනේ. පින්වත්නි තව මතකයි මට මගේ ආච්චි කෙනෙක් හිටියා. මගේ ආච්චිගේ මහත්තයා මැරුණා. මැරුණාට පස්සේ කොච්චර ඇඬුවා කියන්නේ අන්තිමේට මේ කතා කරගන්න බෑ. දැන් අපි සද්දේන්නේ නැහැ. කියනවා කොහොමද කියලා අර හුලඟ එන්නේ විතරයි. එච්චර ඇඬුවා. ඇයි? එයා සිහි කරේ නැහැ අපි මැරෙනවා කියලා. සිහි කරා නම් ඒ ඉදිරියේදී මූණ දෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන්සේ වදාළ කොච්චර ඇත්තද? අපි මේ සසරේ අම්මා මැරිච්ච හින්දා, තාත්තා මැරිච්ච හින්දා, දරුවෝ මැරිච්ච හින්දා, ඊට පස්සේ සහෝදරියෝ මැරිච්ච හින්දා, ප්‍රියයන්ගෙන් වෙන් වෙච්ච හින්දා සසරේ අපි කඳුළු සැලුවා සතර මහා සාගරයට වැඩි. ඒක ඇත්ත. පින්වත්නි ඔයාලා තවත් කැමතිද කඳුළු සලන්න? තවත් කැමතිද ඒ වගේ සාගරයක් හදන්න? ඒ වගේ කැමති නැත්තම් ඒ කඳුළු නැමැති සයුර වීලවන්න කැමති නම් මේ කරුණ නිතර සිහි කරන්න. මේ කරුණු පහ හැමදාම සිහි කරන්න. මේක සිහි කරොත් ඔයාලගේ ප්‍රඥාව වැඩෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මේ චේතනාව තමයි කර්මය. එතකොට පින්වත්නි මේක කොච්චර බලවත් හිතවිල්ලක්ද? කොච්චර බලවත්ද? මං ලස්සන සිද්ධියක් කියන්න. බුදුරජාණන් වහන්සේ එක සැරයක් අග්ගාලව නුවර ධර්ම දේශනාවට වැඩියා. එදා බුදුරජාණන් වහන්සේ මරණ සතිය ගැන ලස්සනට විස්තර කරා. මරණ සතිය ගැන. මිනිස්සු දානමන පූජා කරා. මිනිස්සු බණත් ඇහුවා. එච්චර. ආයේ බුදුරජාණන් වහන්සේ හින් වැඩියා. දියණියක් හිටියා. එයාගේ වයස 16. එයා හිතුවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ මරණ සතිය එන මාත්මික වඩන්න ඕන. මේකේ මොකක් හරි වටිනාකමක් තියනවා කියලා. පින්වත්නි ඒ ගෑන් ළමයා ඒ අර පොඩි දියණිය හැම දවස සිහි කරා මොකද්ද? මං අනිවාර්යෙන්ම මැරෙනවා කියලා. අනිවාර්යෙන්ම මං මැරෙනවා. එයා හැම දවස මරණ සතිය වැඩුවා. උදේ හවස රැ. එහෙම කොච්චර කල් වැඩුව දන්නවද? අවුරුදු 3ක්. බුදුරජාණන් වහන්සේ එක දවසක් උදේ වරුවේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා මුළු ලෝකෙම බැලුවා. ලෝකෙම බලද්දී බුදුරජාණන්සේගේ දිවසට පෙනුණා කවුද? අර දියණිය. දැක්කා එයාගේ ප්‍රඥාව මෝරලා මඟඵල පිණිස. පින්වත්නි අවුරුදු 3කට කලින් එතකොට ඒ දියණියට ප්‍රඥාව මෝරලා නැද්ද? නෑ. ඒ අවුරුදු 3කට කලින් මෝරලා තිබුණා නම් එදාට එයාට මඟඵල ලබන්න තිබ්බා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක එදාට එයාට මෝරලා නැහැ. අවුරුදු 3කින් පස්සේ එයාගේ ප්‍රඥාව මෝරලා. ඇයි? කොහොමද මෝරුනේ? මොකද කරේ එයා? එයා හැම දවස මරණ සතිය වැඩුවා. හැම දවස සිහි කරා මං මැරෙන කෙනෙක්. එතකොට එයා අප්‍රමාදී වුණා.
හිතන්නකෝ පින්වත්නි, එතකොට මේ සිතුවිල්ල කොච්චර බලවත්ද කියලා. කොච්චර බලවත්ද කියලා. ඒ සෝහං වීම පිණිස අර ඔක්කොම ප්‍රඥාව මෝරලා ගියා යාගේ ජීවිතේ. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දා උදේවරුව දැකලා ආයේ ගමට වැඩියා. ඒ ගමට වැඩලා දානේ වැළඳුවා. මිනිස්සු දන් දුන්නා. ඒ දීනි ආවා. බුදුරජාණන්සේ ප්‍රශ්න කිහිපයක් ඇහුවා. එයා හරියට පිළිතුරු දුන්නා. බුදුරජාණන්සේ දා ධර්ම දේශනා කරා. ඒ දීනිය සෝහං වුණා. දීනිය සෝහං වුණා. පින්වත්නි, එතකොට හිතන්න, එයා අවුරුදු 3ක් මොකද්ද වැඩිවේ? මරණ සතියේ. ඒ මරණ සතිය වඩපු නිසා ඒ සියලු වටපිටාව මඟපල් ලැබීම පිණිස අර ඔක්කොම හැදිලා ගියා. ඒ හින්දා පින්වත්නි, මේක නිතර සිහි කරොත් නම් අපිටත් ඔයාලාගෙත් ඔය ඔක්කොම ප්‍රඥාව වැඩෙනවා. මඟපල් ලැබීම පිණිස ඔක්කොම වටපිටාව හැදෙනවා. ඒ හින්දා පින්වත්නි, මේක සිහි කරන්න ඕන නිතර සිහි කරන මං මැරෙනවා, මං වයසට යනවා, මං ජරාවටපත් වෙනවා කියලා. පින්වත් මේක සිහි කරේ නැත්නම් හැමදාම කොයි මොහොතේ තමන්ගේ ඥාතියෙක් මැරෙන්න පුළුවන්. ඒතකොට මූණ දෙන්න බැරි වෙයි මේක සිහි කරේ නැත්නම්. මේක සිහි කරොත් තමයි මූණ දෙන්න පුළුවන් හොඳට. පින්වත්නි, මට ලස්සන සිද්ධියක් මතක් වුණා. මට ලොකු ස්වාමීන් වහන්සේ කියපු එකක්ම. පින්වත්නි, බුදුරජාණන්සේ කාලේ හිටියා ඒක උපාසක කෙනෙක්. එයාට දවසක් අහන්න ලැබෙනවා අර මේ අපි සියලු සත්වයෝ මැරිලා යනවා කියලා, අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා, සියලු දේවල් දුකයි කියලා, සියලු දේවල් අනාත්මයි කියලා තමන්ගේ වශයෙන් තියාගන්න බෑ. ඒතකොට එයා හිතුණා එහෙනම් මාත් එක මෙනෙහි කරන්න ඕන. සියලු සත්වයෝ මැරිලා යනවා කියලා මෙනෙහි කරන්න ඕන. එයා ඔන්න ඔහොම මෙනෙහි කරා දිගටම. පින්වත්නි, එයා ජීවත් වෙලා ඉන්නකොටම එයාගේ දරුවෙක් මැරෙනවා. එතකොට එයා දුක් වුණේ නැහැ. එයා හිතෙනවා බුදුරජාණන්සේ වදාළ කොච්චර ඇත්තක්ද? බුදුරජාණන්සේ වදාළේ වචන සත්‍යයි. සියලු සත්වයෝ මැරෙනවා කියලා. මගේ දරුවා මැරුණා. එයා දුක් වුණේ නැහැ. පින්වත්නි, එයා ජීවත් වෙලා ඉන්නකොටම එයාගේ අම්මා මැරෙනවා. ඒත් එයා හිතෙනවා කොහොමද බුදුරජාණන්සේ වදාළ දේ කොච්චර ඇත්තද? සියලු සත්වයෝ මැරිලා යනවා කියනවා. අනේ මගේ අම්මත් නැති වුණා. ටික කාලයකින් එයාගේ මරණයත් එයාගේ ළඟට ආවා. එතකොට එයා දුක් වුණේ නැහැ. එයා හිතුවා කොහොමද බුදුරජාණන්සේ වදාළේ කොච්චර ඇත්තද? සියලු සත්වයෝ මැරිලා යනවා. අනේ මාත් මැරෙනවා කියලා. එහෙම hina වෙවි මැරෙනවා. hina වෙවි මැරලා සුගතියට උපන්න අය. පින්වත්නි, එතකොට හිතන්න මේක නිතර සිහි කරොත් ඕන දුකක් ඉවසන්න පුළුවන්. ඕන කෙනෙක් ළඟ මේ ලස්සනට කරුණ කියන්න පුළුවන් දුක් වෙන්න එපා කියලා. නැත්තම් පින්වත්නි, තමන්ගේ ඥාතියෙක් හරි කවුරු හරි ලෙඩ වුණොත්, ඒක කොරෝනා හැදුනොත්, ඒක මැරුණොත් මේ කාලේ ඉවස ගන්න බෑ. කලින්ම හැමදාම සිහි කරොත් තමයි පුළුවන්. පින්වත්නි, මේක සිහි කරේ නැත්තම් අමාරුයි. පින්වත්නි, බුදුරජාණන්සේ වදාරලා තියෙනවා කොහොමද යඤ්ඤ දේව භික්ඛවේ භික්ඛු බහුල මනුවිතක්කේති අනුවිචාරේති තථා නති හෝති චේතස. පින්වත් මහණෙනි, යමක් ගැන බහුලව සිතනවද, නිතරව සිතනවද, ඒ දේවල් ගැන තමයි ආය හිතට ඉබේ ඒ දේවල් තමයි එන්නේ. ඒ පැත්ත තමයි හිත නැමිලා තියෙන්නේ කියලා. පින්වත්නි, ඔයාලත් ධර්මයේම නිතර සිහි කරොත් අන්තිම මොහොතේ ධර්මයේම සිහි වෙයි. මේක සිහි කරොත් මේකම සිහි වෙයි. අනේ අපි මැරිලා යනවා කියලා, ලෙඩ වෙලා යන කෙනෙක් කියලා. ඕකම සිහි වෙයි. දුකක් නැතුව ඉන්න පුළුවන්. නමුත් පින්වත්නි, මේක සිහි කරන්නේ නැතුව වෙන ලෝකයක බාහිර දේවල් එක දේවල් සිහි කර හිටියොත්, ධර්මයේ සිහි කර හිටියේ නැත්තම් ඕකම තමයි අන්තිම වෙලාවෙත් ඉන්නේ. ඕක තමයි ඉන්නේ. පින්වත්නි, හිත නැතන් හිත හිටියොත් අනේ මගේ දරුවෝ, අනේ මගේ මේ ඉඩම, අනේ මගේ මේ දේපල, ඕක හිත හිටියොත් සුගතියටවත් යන්න බැරි වෙයි. ඒ පින්වත්නි, මතකේ නැද්ද? බුදුරජාණන්සේ කාලේ භික්ෂුවක් හිටියා. මැරෙන මොහොතේ සිවුරක් මතක් වෙලා. ඒ ස්වාමීන් වහන්සේට
අපවත් උනට පස්සේ සිවුරේ කාවෙක් කියලා උපන්නා. කාවෙක් කියලා. පින්වත්නි, දෙයින් කාලේ මිනිස්සු කොච්චර බැඳිලා තියෙන්නේ මේ තමන්ගේ දීපල ගැන, ඊඩකඩම ගැන, දරුවෝ ගැන කොච්චර බැඳිලාද? ඒකට හිතන්නකෝ. මරණ මොහොතේ ඒක සිහි වුණොත් කොහොමද? සුගතියට යන්න පුළුවන් වෙයිද? බෑ. බෑ. නමුත් මේ කරුණ සිහි කරොත් හැමදාම එතකොට සතුටින් ධර්ම සිහි කර කර මැරෙන්න පුළුවන්. මං අනිවාර්යයෙන්ම මැරෙන කෙනෙක්, ජරාවටපත් වෙන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, ප්‍රියයන්ගෙන් වෙන් වෙන කෙනෙක්. ඒ වගේම කර්මය තමයි දායාද කරගෙන තියෙන්නේ. ඒ හින්දා පින්වත්නි, මේක නිතර සිහි කරන්න. බුදුරජාණන්සේ වදාරලා තියෙන අන්තිම වචන කොහොමද? හන්ද දානි භික්ඛවේ ආමන්තයාමි. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. දේශනා කරා බුදුරජාණන් වහන්සේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒ හින්දා මහණෙනි අප්‍රමාදී වෙන්න. ඒ හින්දා පින්වත්නි, ඔයාලත් මේ දහම් කරුණවන්ද කියලා දුන්නේ අප්‍රමාදී වීම පිණිස. මේක සිහි කරොත් අප්‍රමාදී වෙනවා. මගඵල ලැබීම පිණිස ප්‍රඥාව වැඩෙනවා. ඕන දුකක් ඉදිරියේ ඉවසගෙන ඉන්න පුළුවන්, මූණ දෙන්න පුළුවන් පින්වත්නි. පින්වත්නි, අද හින්දා මේ ධර්ම දේශනාවේ සඳහා මූලිකව අරමුණ තිබ්බේ කුසල්චිත ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස. පින්වත්නි, දැන් බලන්න කුසල්චිත ස්වාමීන් වහන්සේ අපවත් වුණා. මොකද උප්පුුනේ? සත්වයෝ මැරිලා යනවා කියලා. සත්වයෝ මැරිලා යනවා කියලා. ඒ හින්දා පින්වත්නි, ඔයාලත් මේක සිහි කරොත්, මේ දහම් කරුණු සිහි කරොත්, ඔයාලට අප්‍රමාදී වෙලා ධර්ම මාර්ගයට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම සෝහං, සකදාගාමී, අනාගාමී, අරහත යන ඒ ඔක්කොම මගඵල ලබන්න පුළුවන්. සුගතියත් ලබන්න පුළුවන්. හරියට අප්‍රමාදී වෙලා හිටියොත්. අප්‍රමාදී වුණේ නැත්තම් සතර පාය දොරටුව විවෘත වෙලා යන්න පුළුවන්. සසරටම යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, ධර්ම දේශනාව වශයෙන් රැස් කළ සියලුම පින්, ඒ වගේම ධර්ම ශ්‍රවණයේ වශයෙන් රැස් කළ සියලුම පින් අපි සියලු දෙනාට මේ සසරින්, මේ භයානක සසරින් නිදහස් වෙන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නම පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධම්ම පූජාව සඳහා දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ප්‍රාන්සේ පදිංචි පින්වත් අනිල් සුසන්ත විජේරත්න මහතා, කෞශල්‍යා රුලච් මහත්මිය, දරුවන් වන නේෆෙලි ආකර්ෂා දියණිය සහ ටීරල් අකිෂ පුතුණුවන් විසින්. ඉතින් පින්වත්නි, අද ප්‍රධාන වරමුණ තිබ්බේ අපගේ පින්වත් කුසල්චි ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස. ඉතින් මේ රැස් කළ සියලුම පින් අපගේ පින්වත් හොරපතානේ කුසල්චිත ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. ඒ වගේම මේ සියලු පින් අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායු සම්පතම ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම දායකත්ව දරූ පින්වත්තුන්ගේ නමින් නන්නයුරින් උදව් උපකාර කළ සියලු පින්වත්තුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට, ගුරු දේ ගුරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙත්වා. ඒ වගේම ග්‍රීසියේ පදිංචි ලලිතා රුලච් මෑණියන්ට සහ එල්විස් රුලච් පියාණන්ට, අගුණකොළ පැලැස්සේ පදිංචි සුමිත්‍රා ගමගේ, විනීතා ගමගේ, ලතා නිල්මන් කාන්ති ගමගේ, ස්වර්ණලතා ගමගේ, රංජීත ගමගේ, ඉන්ද්‍රියානි ගමගේ, චාලට ගමගේ සහ සන්ධ්‍යා ගමගේ යන පින්වතුන් ඇතුළු සියලුම ඥාති හිත් මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වෙත්වා.
ඒ වගේම දායකත්ව දරු පින්වතුන්ටත් දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේම ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කිරීම පිණිස මේ පින් උපකාර වේවා. ඒ වගේම කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුරව සිටින ලංකා වාසී, ඉන්දියා වාසී, ලෝක වාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේම ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා. ඒ වගේම දායකත්ව දරු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම මහා මේනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනිගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයම වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධම වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අන්ධකාර ලෝකයට පහළවන මහා ආලෝකය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ මහා ආලෝකයෙන් අඳුරු සිත් පහන් වී යති. සංසාරගත දුක්ගිනි නිවි ශාන්තිය උදා වෙනවා. මනුලොව මිනිසුන් අතර ඊටා දුර්ලභ වැසෙනා බුදුරජාණන් වහන්සේ නමකගේ මිහිරි සදහම් සංදේශය හුදෙක් හදපිරි කරුණාවෙන් දයාවෙන් යුතුව මනුෂ්‍ය වර්ගයා වෙත දායාද කිරීමට දිවි හිමියෙන් කැපවෙන යතිවරයාණන් වහන්සේලා පිළිබඳ විටින් විට අපට අසන්නට ලැබෙනවා. මේ මනුලොවේ දුරු රටවල ඉපදී අඳුරේම දිවිගෙවනා සහෝදර මිනිසුන් වෙත හදපිරි මනුෂ්‍යත්වයෙන් යුතුව නිමල සදහම් සංදේශය නැමැති සුදිලෙන ප්‍රදීපය දෝතතරා වැඩම කරනා ඒ මුනිවරුන් ලෝකයට සිත ශාන්තිය දායාද කරනු ලබනවා. උන්වහන්සේලා ජීවිත අපේක්ෂාව පවා අතහැර ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නේ මනුසත් වග කෙරෙහි උපන් කරුණාව මෛත්‍රිය මුල් කරගෙනයි. දුරු රටක ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරන භික්ෂුවකගේ ධර්ම ප්‍රචාරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම දේශීය වැසියන්ට අමා ධර්මය දායාද කිරීම මතයි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සුනාපරන්ත දේශයට ධර්මය රැගෙන ගිය පුණ්‍යතිරුන් සුනාපරන්තේ උපාසකවරුන් 500ක් හා උපාසිකාවන් 500ක් බිහිකොට එම දේශයේ දහම ස්ථාපිත කොට එම දේශයේදීම පිරිනිවන් පාවතාලා. මේ අපූර්ව සිදුවීම සිහිකරන අපට මෑත කාලේ සදහම් ප්‍රදීපය දෝතතරා දඹදිව් තලයට වැඩමකොට අහිංසක හදවත් ගණනාවක් සදහම් මෙලියෙන් ආලෝකමත් කොට අපාතරින් වියෝ වූ තරුණ යතිවරයන් වහන්සේ නමක් නිතතින්ම සිහියට නැගෙනවා. ඒ ගුරුදේවයන් වහන්සේගේ මඟ පෙන්වීම මත බුද්ධගයාවට වැඩමකොට අපූර්ව ධර්ම ප්‍රචාරයක නියැලුණු හොරෝපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේ. මේ පින්බර කුලකුමරුවන් මහමුතියන්සේලාගේ ලොකු බණ්ඩා පියතුමන්ට දාව සෝමාලියාගේ කිත්ති මෑණියන්ගේ කුසින් 1982 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වෙනි දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතානේ නම්බාගඩ ග්‍රාමයේදී මහමුතියන්සේලාගේ නුවන් පතිරණ නමින් මනුලොවට වැඩම කරනු ලැබුවා. කුඩා කල සිටම දහමට නැඹුරුවක් දැක් වූ නුවන් පතිරණ කුලකුමරුවන් වයස අවුරුදු 9දී දෙමාපිය අවසරෙන් අංකුඹුර සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී හොරෝපතානේ සුමංගල නමින් පැවිදි දිවියට ඇතුළත් වුණා. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය ලබමින්
ක්‍රමයෙන් තුරුණුවියට පාතපු සුමංගල හිමියන්ට භාග්‍යවතුන් වහන්සේගේ නිම්මල ධර්මය ප්‍රගුණ කරන්නට බලවත් කැමැත්තක් ඉපදී තිබුණා. ඒ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කාහටත් වැටහෙන අයුරින් දේශනා කරමින් මෑත කාලයේදී දේශයේ පිනට පහළ වී වදාළ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උතුම් සදහම් ප්‍රචාරය ක්‍රමයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පැවති යුගයයි. මේ අතර අසීමිත සදහම් පිපාසයකින් සිටි සුමංගල හිමියන්ට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සදහම් ග්‍රන්ථ පවා පරිශීලනය කරන්නටත් දේශනා ශ්‍රවණය කරන්නත් ලැබීම උන්වහන්සේගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. 2005 වර්ෂයේ එක්තරා දිනක පොල්ගාවිල මහමෙවුනාව භාවනාසපුව වෙත වැඩම කළ උන්වහන්සේ උපවිතිව ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හොරෝපතානේ කුසල චිත්ත නමින් උතුම් පැවිදිබිමට පත්වනු ලැබුවා. එතැන් සිට උතුම් ශීලයෙහි පිහිටමින් ශාසනික වත් පිළිවෙත් පුරමින් පැවිදි ජීවිතයේ වැඩිය යුතු ගුණධර්මයන් උන්වහන්සේ විසින් ඉතා හොඳින් ප්‍රගුණ කරනු ලැබුවා. ගුරුදේවයන් වහන්සේගේ මඟ පෙන්වීම මත දඹදිව් තලයේ බුද්ධගයා බිමට වැඩම කළ උන්වහන්සේ ඉතා කෙටි කලකින් හින්දි භාෂාව චතුර ලෙස හසුරුවමින් ප්‍රදේශවාසී ජනතාවට ධර්මය ලබා දීමට सुविशाल कැපකිරීමක් सिद्ध करने लगा। तथागत भगवान बुद्ध के प्रति श्रद्धा उत्पन्न होना सख्त जरूरत है। इसीलिए सबसे पहला कारण, सबसे महान कारण श्रद्धा है। ඒ ප්‍රතිඵලයක් ලෙසයි බුද්ධකයන් දහම් පාසල බිහි වුණේ. ආරම්භයේදී ප්‍රදේශවාසී දරුවන් කිහිප දෙනෙකුගෙන් නැරඹී දහම් පාසල. පසුව දරුවන් 1500ක් පමණ දහම් අධ්‍යාපනය ලබන අද්විතීය දහම් සේවාවක් බවට පත් වුණා. මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධගයා පින්බිමේ අවට උපන් මිනිසුන්ට අහිමිව තිබූ සදහම් නිදානය යලිත් මතුවන ලකුණු पेनिन्नट हुआ। आप लोगों को हमारे खूबसूरत भारत और सुंदर बना के भारत में सबसे आगे तक पहुंचने का भाग्य बच्चे लोगों को, बच्चा लोगों को सबको मिल जाए। प्रदेशवासी तरुवन दहस गणनिන් දහම් පාසල වටා එක්ුණේ චතුර ලෙසින් හින්දි බස හැසිර වූ කුසල චිත්ත හිමියන්ගේ කරුණාව, මෛත්‍රිය, ත්‍යාගශීලීත්වය ආදී ගුණධම් ඔවුන්ගේ හදවත් තුළට තදින්ම දැනෙන්නට වූ නිසයි. වසර දහස් ගණනකට පෙර අතුරුදන්ව තිබූ ධර්මය යළිත් ඔවුන්ගේ ගම්බිම් කරා පැමිණෙද්දී බුද්ධගයාව අවට මෙන්ම දඹදිව විවිධ ප්‍රදේශවල වාසය කළ හින්දි බස කතා කරන්න ඔවුන්ගේ අඳුරු හදවත් උන්වහන්සේ දරා සිටි සදහම් ප්‍රදීපයෙන් ආලෝකමත් වන්නට වුණා. උතුම් වජිරාසනය අභියස හින්දි බසින් මිහිරිම බුදුගුණ කියමින් තෙරුවන් වදිනා සම්බුද්ධ ශ්‍රාවක පිරිසක් බිහි කිරීම උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ අපූර්වත්වයයි. වන්දේ 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 भगवान बुद्ध को वंदे, वंदे 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 सत्य धर्म को वंदे,
ගුරුදේවයන් වහන්සේ යනුව යමින් සම්බුදු ගුණාදිය සරල හින්දි භාෂාවෙන් කවියට නගමින්ද පුංචි දරුවන්ගේ සිත් සතන් තුළට ධර්මය කාවතින යුරින් හින්දි පසින් නාට්‍යාදිය නිර්මාණය කරමින්ද සදහම් ග්‍රන්ථ රචනා කරමින්ද උන්වහන්සේ හින්දි පසින් ධර්මය ප්‍රචාරය කරන්නට අපමණ වෙහෙසක් දරනු ලැබුවා. දුප්පත් අහිංසක මිනිසුන් සිටිනා ගමින් ගමට වැඩම කරමින් නිර්මාණාත්මක ලෙස නවීන තාක්ෂණයත් භාවිතා කරමින් අපූර්ව ධර්ම ප්‍රචාරයක නියැලුණු උන්වහන්සේට එම මිනිසුන්ගේ හදවතට සමීප වන ආකාරයට දහම් සංනිවේදනය කිරීමට සොඳුරු හැකියාවක් පිහිටා තිබෙනවා. ආර්ථික වශයෙන් අභියෝගයට ලක් වූ දරුවන් හට ශිෂ්‍යත්ව ලබා දෙමින් දරුවන්ගේ අධ්‍යාපනයට හැකි සෑම අයුරකින්ම උපකාර කරමින් පොත්පත් ඇඳුම් බයිසිකල් ආදිය පවා බෙදා දෙමින් බුද්ධගයාවේ දරුවන්ගේ අනාගතය වාසනාවන්ත කරන්නට උන්වහන්සේ නොගත් වෑයමක් නැති තරම්. ගුරුදේවයන් වහන්සේගේ සෙවණේ බුද්ධගයාන් ආශ්‍රමයේ ප්‍රධානත්වය දරමින් නිතිපතා ශ්‍රද්ධාවෙන් බුද්ධගයාව වන්දනා කරමින් උන්වහන්සේ රැස් කළ පින මෙතෙකයි කියා පමණ කළ නොහැකි. මෙසා උතුම් ධර්ම ප්‍රචාරයක නියැලෙන අතරතුර තම දිවිමගෙහි 32 වෙනි සන්ධිස්ථානය පසු කළ උන්වහන්සේ වෙත හදිසියේම ව්‍යාධිය නැමැති සැඩපහර පැමිණෙන්නට වුණා. හදිසියේ රෝගාතුර වූ කුසල චිත්ත හිමියන් පුරා සතියක් නවදිල්ල යගනුවර ස ගංගාරාම් රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිට 2015 වූ ජූලි මාස 17 වන සිකුරාදා අලියොම අප අතරින් සදහටම සමුගෙන වැඩම කළේ මේ සංසාරයේ අනියත බව මනාවට සීකොට දෙමින් බුද්ධගයාව ආලෝකමත් කළ සොඳුරු පහන් නිලිය නිවී යද්දී ගුරුදේවයන් වහන්සේගේ සුරතින් උන්වහන්සේ පිළිබඳව මෙලෙසින් සටහන් වුණා. මගේ ඒ අදරැති සිසු දරුවා හදිසියේ හැමූ රෝගය නැමැති නපුරු සුළඟින් නිවෙන්නට යද්දී එය නවතාලන්නට කොතෙක් වෙහෙසුන නමුත් මා ඉදිරියේම කෙමෙන් කෙමෙන් නිවී ගියේය. අහෝ බුද්ධගයාවේ අහිංසක දරු කැල අසරණ ගම්වැසියන් මෙතරම් අවාසනාවන්තද? සොඳුරු කුසලින් පිරිපුන් මගේ බුදුපුතුනි ඔවදනට හිසනමා දාමට සිතනමා අප භගවත් මුනිදුගේ බුදු සසුන එළිය කරන්නට පහනක් වූ ඔබ මෙතරම්ම හනික කිම නිවුනේ? මගේ සෙවනේ නිබඳ දැවටුන බුදුපුතුනි බියකරුය මේ සසර ඉතිරවියන් පුතුනි වහා මේ ගොරතර සසරින් මේ ගෞතම බුදු සසුනේම අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. අප සියලු දෙනා රැස් කළ සියලු පින් ගුරුදේවයන් වහන්සේගේ උතුම් ශිෂ්‍ය රත්නයක් වූ අපවත් වී වදාළ පූජ්‍යපාද හොරෝපතානේ කුසල චිත්ත හිමියන්ට පරමෝත්තම නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා. සද්ධා සීලෝ දයාවාසෝ
කුසල චිත්තෝ යතිසර අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පප්පෝතු අමතං පදං. ශ්‍රද්ධාවෙන් සීලයෙන් යුතු දයා ගුණයට ආවාසයක් බඳු කුසල චිත්ත මහා යතිවරයාණන් වහන්සේ මේ පින් අනුමෝදන් වී අමෘත පදය වන අමා මහ නිවන සාක්ෂාත් කරත්වා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.